ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අදත් ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් දේශනා මාලාව. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්නට අවශ්‍ය මානසික වටපිටාව කෙසේ නිර්මාණය වේ යුතුද? දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි පුරුදු පුහුණු කරන්න කොහෙන්ද පටන් ගන්නෙ? කොතනින්ද ආරම්භ කරන්න කියලා. ඉතින් මේ දිනවල පින්වත් ස්වාමින් වහන්සේ අපට උතුම් අනුශාසනා විදිහට තෝරගන්න මාතෘකා දේශනා එයට ඊ타ත්ම සාර්ථක හොඳ පිළිතුරක්. ඉතින් අද දවසේත් අප සම්බුදු සිතක අසිරිය උතුම් දේශනා මාලාව ආරම්භ කරන්න. ඉතින් ඒ වෙනුවෙන් වැඩම කරන්න දුණු මහා සංඝරත්නයට පළමු කොටම අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උතුම් සදහම් දේශනේ වෙනුවෙන් අද දවසේ අනුග්‍රහය දරමින් ධර්ම දානමය පින රැස් කරගන්නේ මහව පොල්කටුවාවත්ත පදිංචි පින්වත් ආර්.එම්. කිරිමැණිකා මෑණියන් විසින් අද දවසේ අනුග්‍රහය දරන්නේ. පින්වත් ආර්.එම්. කිරිමැණිකා මෑණියන් විසිනුයි අද උතුම් ධර්ම දානමය පින සිදු කරන්නේ සම්බුදු සිතක අසිරිය උතුම් දහම් දේශනා මාලාව වෙනුවෙන් අනුග්‍රහය දරන්න. ඉතින් අපි පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් පටන් උතුම් සදහම් දේශනය ආරම්භ කරන්න. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මේ දිනවල විශේෂයෙන් කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංතානයේ තියෙන උදාර අවබෝධයක් පිළිබඳව. තුමද්දී තථාගතයන් වහන්සේට තියෙනවා ඥාන විමුක්ඛ සමාධි සමාපත්තීනම් සංකිලේශානම් බෝධානම් උට්ඨානම් යථා භූතං පජානාති. ඒ කියන්නේ ධ්‍යාන පිළිබඳව, ඒ වගේ විමෝක්ෂ පිළිබඳව, සමාධි ගැන, සමාපatti ගැන, ඒව පිරිහෙන්නේ කොහොමද? ඒව මනසක් තුළ ඒ බලවේගයන් ගොඩනැගෙන්නේ කොහොමද? පිරිහිලා යන්නේ කොහොමද කියලා පරිපූර්ණ වශයෙන්ම දකින්න පුළුවන් හැකියාවක් තියෙන, කිසි අඩුවක් නැතුව. ඒතර ඒක ඥානයක්. ඒක ත්‍රිවඥාණයක පිහිටලා දේශනා කරන ධර්මයකින් අපි සමාධිය ගැන ඇසිය යුතුමයි. සමාධියක් වඩන ආසකින. මොකද අපරිපූර්ණ අත්දැකීමක් තියෙන කෙනෙක්ගේ දේවල් ගත්තොත් එහෙම, දැන් බලන්න අද ලංකාවේ ගත්තොත්, ලෝක ගත්තොත් එහෙම විවිධ භාවනා ක්‍රම ගැන කියද්දි කියනවා පිම්බෙන හැකිලෙන ක්‍රම. අහල නැද්ද? ඊළඟට කියයි සමහරලාට භාවනා කරනකොට මෙහෙම ගල් ගැහෙනවා. ඒතර ඒ වගේ විවිධ අත්දැකීම් අපිට පොදුවේ අහන්න ලැබිලා තියෙනවා. ඊට පස්සේ දැනගන්නවා කියලා හිතා ඉන්න කියනවා. බලන්න ඒ වගේ විවිධ වචන වලින් යම් දෙයක අර්ථයක් දෙන්න විවිධ දේවල් කියන පුද්ගලික සමාජය. ඒතර එහෙම ලෝකෙ බලන්න මිනිස්සු එතකොට මේ විවිධ දේවල් පුරුදු කරගෙන කොච්චර විකාර කරගන්නවා ඇත්ත ලෝකෙ. ඒතර කුමක් නිසාද පුද්ගලික මතවාද ඔස්සේ යන්නේ? අහිංසකව කිසි දෙයක් තේරෙන්නේ නැත්නම් බුදු ගුණේ තීතා ඉන්න පුළුවන් කෙනෙකුට. අපි හිතමු නේද? අනේ මගේ බුදුරජාණන් වහන්සේ රාගෙන් නිදහස් වෙලා ඉන්නේ. ද්වේෂයෙන් නිදහස් වෙලා ඉන්නේ, මෝහෙන් නිදහස් වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අරහං.
භාග්‍යතුන් වහන්සේ සියලු දේ අවබෝධ කරලා ඉන්නේ සම්මා සම්බුද්දයි කියලා සරලව කෙටියෙන් හිත හිතා හිටියා කොච්චර ලාභයක්ද. පින්න ස්වාමීන් වහන්සේ මම හිතන්නේ භාග්‍යතුන් වහන්සේට පින්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා වගේ මූලිකත්වය දෙන්න තියෙන අකමැත්ත. අකමැත්ත. එහෙමයි. අර පුද්ගලික හරි පුදුමයිනේ මෙච්චර මේ සමහරලාට උගත් මිනිස්සු මහාචාර්යවරු. ඉංජිනේරු සමහර දොස්තරලා ඒ වුණාට හරි පුදුමයි ගොංගස්. බුද්ධ වචන කිව්වට පාතින්නේ නැහැ. ඔක ප්‍රැක්ටිකලි දෙයක් නෙමෙයි කියන්නේ. අර කොහේවත් යන මෝඩේ කිව්වොත් එහෙම පිම්බෙන හැකිලන කරන්න කිව්වොත් එහෙම ඒක ප්‍රැක්ටිකලි. එතන හිතා ගන්න පුළුවන් නේද? එතකොට මේ උගත් භවයේ ස්වභාවය තේරෙනව නේද? ඇයි අපි කොතනද ඉස්සෙල්ලා ඉන්න ඕන කියලා තේරුම් ගන්න. අපි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ තුළ ඉස්සෙල්ලා ඉන්න පායි. මහ ලොකු දේවල් තේරෙන්නේ නැත්නම් දැන් පංචශීලයේ ගැන බුද්ධ දේශනාවේ දේශනා. පොහොය දවසට උපෝස් සිල් ගැන විස්තර කරනවා. ඕක කරගන්න තේරෙන්නේ නැද්ද? එහෙම දෙයක් තේරෙන්නේ නැත්නම් වැඩකුත් නැහැ නේද? ඊට පස්සේ එහෙම ඉඳගෙන දෙයක් තේරෙන්නේ නැත්නම් ඊට පස්සේ කරන්න පුළුවන් ලොකුම දේවල් ටික මොකද්ද? දන් දෙන්න. ඊට පස්සේ චැසෑයි බෝධි වැඳගෙන බුදුගුණ හිත හිතා ඉන්න බැරි නේද? සරණ තියෙනවා යාට. සරණ තියෙනවා. මොකද සරණ මැකෙන් මේ එයාගේ හිත විනාශ වෙලා යන්නේ නැහැ. නොතේරෙනව නම් තේරෙන දේ කරගෙන ඉන්න පැහැදීම. එතකොට මොකද වෙන්නේ? එයාගේ මනස විකෘති වෙන්නේ. නැත්තම් බාහිර ලෝකෙ ගත්තොත් සමහර පොත්පත්වල මේ පටිච්චසමුපාද පිළිබඳ තියෙන මේ විකෘති අර්ථකථන ආයතන පිළිබඳ තියෙන විකෘති අර්ථකථන මේව ගත්තොත් එහෙම විවිධාකාර පොත් මයින්ස් සූත්‍ර පිටකේ තියෙන පොත් ටිකටත් වඩා පොත් ලියවිලා තියෙනවා. එච්චර පොත්. නමුත් හැම බොහෝ පොත්පත්වල තියෙන්නේ පුද්ගලික වැරදි අදහස්. පින්න ස්වාමීන් වහන්සේ අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහනකොට ශ්‍රවණය කරනකොට අපිට ඒ තුල විග්‍රහ කරන දෙයක් නෑ නේද පින්න ස්වාමීන් වහන්සේ? භාග්‍යතුන් වහන්සේ ඒ තුල විග්‍රහ කරන්න දෙයක් නෑ. යම් දෙයක් ඒකේ අර්ථය තේරෙන්නේ නැත්තම් එහෙමයි. ඒකේ අර්ථය දේශනාවකින් හොයන්න මහන්සි ගන්නවා. එහෙම නැත්තම් එයා ඊට පස්සේ ඊටු ටික මේ ගෝචර වෙන්න පටන් ගන්න යාට සිහිය ප්‍රඥාව දියුණු වෙනකොට. දැන් මේ කිය ශ්‍රමණ බවට ඕන කරන සංසිඳීම වැඩෙන්න ඕන. පවට බය ලැජ්ජාව හිතේ දියුණු වෙන්න ඕන. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද පවට බය ලැජ්ජාව ඇති කරන්නේ? පාපී සිතිවිලි එනකොට හිතේ ඇති කරගන්න ඕන. චී මට මේ සිතිවිල්ල ගැලපෙන්නේ. සුදුසු නෑ මට මේක. මේක මට අයහපත පිණිස පවතිනවා. මේක මට දුක පිණිස පවතිනවා කියලා තමන්ගේ හිත තමන් බය කරන්න. එහෙමයි තියෙන්නේ. තමන්ගේ හිතේ ලැජ්ජාවක් උපදිනවා. ඒකේ විපාකයට තමන්ගේ හිතේ බයක් උපදිනවා. මේක නිරේට යන්න හේතු වෙන දෙයක්. මේක තිරිසන් ලෝකෙට යන්න හේතු වෙන දෙයක්. දුර වෙන එක නෑ එක පාට. නැවත නෙහි ඒක තමයි කරන්න දෙයක්. උදේ පවට බයයි ලැජ්ජාවයි මේ විදිහට යෝනිසෝ මනසිකාරයක් ඔස්සේ හිත හිතා පුරුදු කරනකොට කාලයක් යනකොට පවට බයයි ලැජ්ජාවයි ඇති වෙච්ච ගමන් ඊළඟට තියෙන සුන්දර දෙයක් තියෙනවා. කොහොමද දන්නවද? අකුසල් සිතිවිල්ලක් එනකොට චි කියලා හිතද්දිම නැතිලා යනවා. ඒක තමයි පවට බයයි ලැජ්ජාවේ ස්වභාවය. එහෙමයි. චි මම දැන් මරණු නිරියයිනේ කියලා හිතද්දිම නැතිලා යනවා. ඒ කාලය පවට බයයි ලැජ්ජාවේ ගොඩනගපු හිතේ ස්වභාවය. ඊළඟට තමයි කොහොමද කායික පිරිසුදු ජීවිතයක්, ඊළඟට වාචසිකව පිරිසුදු ජීවිතයක්, ඊළඟට තමයි ආජීවය පිරිසුදු කරගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා මේ ටික තමයි ඊයේ කතා කරමින් හිටියේ. මේ සමාධියක් ගොඩනගන්න යන පිළිවෙල තියෙන ගමනක් මේ විදිහේ. මහණි කෙනෙකුට අපිට මෙහෙම හිතෙන්න පුළුවන් කියනවා අපි දැන් පවට බය ලැජ්ජාවයිත් හදාගත්තා. කායික පැවැත්මක් දැන් අපේ පිරිසිදුයි. වාචසික පැවැත්මක් අපේ පිරිසිදුයි. ඒ වගේම තමයි අපේ දැන් ආජීවයේ පිරිසිදුයි. දැන් මහානකමෙන් මම ලබාගත්තු ඵලයකුත් මට දැන් තියෙනවා කියලා සෑහීමකටපත් වෙනවද පින්වත් මහණේ ඔබට මම සැල කරලා කියන්නේ මේ කාරණේ. අවධාරණය කරලා ඉස්මතු කරලා කියන්නේ පින්වත් මහණේ ඔබට ශ්‍රමණ ජීවිතේ තව කරන්න දේවල් තියෙනවා. කුමක්ද කරන් තියෙන්නේ? ඔබේ ශ්‍රමණ ජීවිතේ දියුණුව ඔච්චරකින් ඉවර කරගන්න එපා. මහණේ ශ්‍රමණ ජීවිතේ දියුණුව කරගන්න තියෙන තව දේවල් මොනවද? කුමක්ද? ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවා කියලා හික්මෙන්න කියනවා.
ඊළඟ වැදගත් කාරණේ කොහොමද බලන්න. ඒතර ඉන්ද්‍රිය සංවරයට එන්නේ මෙතෙන්ට ඔය ටික ඔක්කොම ආවට පස්සේ. දැන් ගොඩනගාගත්තු කාය සුචරිතේ, වචී සුචරිතේ, ඊළඟට මනෝ සුචරිතේ, ආජීවී මේ ඔක්කොම දේවල් ටික රැකිලා තියෙන්නේ මෙන්න මේක රැක ගන්න ගත්තට පස්සේ. මොකද මේක හදාගත්තේ නැත්තොත් එහෙම අර හදාගත්ත ওই ලෝකෙ විනාශ වෙලා යන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඉන්ද්‍රියන් ටික ඊළඟට සංවර කළාට පස්සේ තමයි හදාගත්තු අර ලෝකේ ආරක්ෂා වෙලා අර ලෝකේ ආරක්ෂා කරන්නේ මෙතනින්. ඒතර අපිට බාහිර ලෝකෙ කෙනෙකුට අපිට ආරක්ෂාවක් දෙන්න බෑ. අපි හැමතිස්සෙම හිතනවනේ දැන් බාහිර කෙනා ආරක්ෂා කරන්න. එහෙම බෑ. ඒ කෙනා විසින්මයි රැකෙන්න ඕන. කොහොමද රැකෙන්නේ? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. බාහිර ලෝකෙ කෙනෙක් ගිය අපිට කෙලෙස් නවත්තන්න පුළුවන්ද? බැහැනේ. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපෙට අනුව හිතේ රාගය උපදින විදියට ඇති වෙන කල්පනාවක නවත්ත ගන්න ඕන කවුද? තමන්මනේ. එහෙමයි. බාහිර කෙනෙකුට කියන්න බෑනේ උඹේ ඔන්න සිතුවිලි ඇතුළේ නතර කරපන්. බෑ පුළුවන්. බෑනේ. තමන්ගේ හිතේ උපදින සිතුවිල්ලවත් නතර කරගන්න ගියාට පස්සේ කොච්චර අමාරුද? එහෙවිකි තව කෙනෙක්ගේ හිතේ සිතුවිලි කෙසේනම් නතර කරන්නද? ඒතර බලන්න මෙතනදී මේ ස්ටෙප් එකේදී කියන්නේ ඉන්ද්‍රියන් ටික සංවර කරගන්න කියලා. කොහොමද කරන්නේ කියන්නේ? ඇහෙන් රූපේ දැකලා නිමිති සටහන් ගන්නේ නෑ. ඔක තමයි පුරුදු කරන්නේ. ඇහෙන් රූපේ දකින්න. හිත ඇතුලේ නිමිත්ත සටහන මොකද වෙන්නේ? දෝංකාර වෙන්න දෙන්නේ නෑ. කියනවා කුඩා සටහනක් ගන්නෑ කියනවා. ඇස අසංවර කරගෙන ඉන්නකොට ඒ සටහන් ඉන්නේ හිතට ගත්තට පස්සේ මොකද වෙන්නේ ඊළඟට? ඊළඟට ඒකත් එක්ක මොකද වෙන්නේ? එක්ක ඇලීම ඇති වෙන ආකාරයට මනස සකස් වෙනවා. එක්ක ගැටීමක් ඇති වෙන ආකාරයට මනස කරකැවෙන්න පටන් ගන්නවා. අන්නේ කරකැවෙන්න පටන් ගන්නකොටම හිතන්න ඕන දැන් ඉන්ද්‍රිය අසංවරයි කියලා. ඉන්ද්‍රිය අසංවරයි. ඒතර ඉන්ද්‍රිය අසංවර නිසා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය අසංවර නිසා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඇස සංවර කරගන්න පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇසේ සංවර බවට පත් වෙනවා. මෙන්න මේක හරි දුෂ්කර දෙයක්. අති දුෂ්කරයි මේක. ඒතර හැබැයි මේ දුෂ්කරයි කියලා ඉතින් අපිට කරන් තියෙන්නේ මේක තමයි. ඒතර මේක භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය. ඒතර මේ අවබෝධය ඉස්සෙල්ලා අදාහ ගන්න ඕනේ. මේ ක්‍රමයට තමයි අපි සංවර වෙන්නේ, අපි ආරක්ෂා වෙන්නේ, අපි দমনය වෙන්නේ කියලා. ඒ අවබෝධය අදාහගෙන හැමතිස්සෙම මේක ඉලක්ක කරගෙන එයා මේක සංවර වෙන්නේ, එයා පරිසරය හදාගන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඇත්තට මේකට ඉතින් අනුග්‍රහ කරන්න ඉතින් සිහිය තමයි. ඔය උන්නාභ කියන සූත්‍රයේ ලස්සන විස්තරයක් තියෙනවා. ඒක උන්නාභ කියන බ්‍රාහ්මණයාන ස්වාමීන් වහන්සේ මේ එකිනෙකට වෙනස් වූ එකිනෙකට වෙනස් වූ දේවල් ගෝචර වෙන මේ ඇස කන නාසය දිවකය කියන මෙන්න මේ ආයත් ඉන්ද්‍රියන් 6 තේ මුල් වෙන්නේ කුමක්ද කියලා අහන. බුදුරජාණන් දේශනා කරන මේ 6ට මුල් වෙන්නේ මනස. දැක්ක නේද? දැන් මනස කියන එක ආරක්ෂා කරගෙන නම් අපි එලිපහලියට බහින්නේ ඇසට මොන දේවල් පෙරුණත් මනස කුලප්පු වෙන්නේ. තේරුණා නේද? අපි මනසත් කුලප්පු කරගෙන නම් අපි බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද වෙන්නේ? බාහිර ලෝකෙදී දැක ගමන් ඒකත් මුල් කරගෙනත් අපේ ඇතුළ කුලප්පු වෙන පටන් ගන්නවා. හැබැයි අපි බොහොම අර පරිස්සමින් මනස අපි দমনය කරගෙන මනසට හොඳ සංවරයක් තියාගෙන නම් අපි එලිපහලියට බහින්නේ. අර ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් එකතු වෙන ලෝකෙත් එක්ක මනස කුලප්පු වෙන්නේ. ඊට පස්සේ අහනවා බ්‍රාහ්මණය අහනවා මනසට තියෙන පිළිසරණ කුමක්ද? මනසට තියෙන පිළිසරණ සිහියයි කියන. කොච්චර ලස්සනද? ඒතර මනසේ පිහිටලා තියෙන්න ඕන කුමක්ද? ඒතර මේ අකුසල් එක්ක තැවරිච්ච නැති මනසක් තියාගන්න යාට මේ උපකාර කරන්නේ සිහිය. එතකොට සිහිය මනසට පිහිටලා නම් තියෙන්නේ, මනස පිහිටෝගෙන නම් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින්
ගන්න අරමුණුත් එක්ක ඇතුළ කැළඹෙන්නේ. එහෙමයි. ඒ ලස්සන තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි සිහියට පිළිසරණ මොකක්ද? සිහියට පිළිසරණ විමුක්තියයි කියනවා. විමුක්තිය කියන්නේ මොකක්ද? දැන් තමන්ගේ මනසට තියාගෙන ඉන්න සිහිය දැන් මේ වෙලාවේ ගන්නකො කල්පනා කරලා දැන් මේ වෙලාවේ ඕන කන තමයි පාවිච්චි කරන ශ්‍රවණයට. ඒතර මේ වෙලාවේ කන නැමැති ආයතනෙට මනස දැන් තියාගෙන ඉන්නේ දැන්. මනස පිහිටවගෙන ඉන්නේ. මනස සංසුන් නම් කනෙන් ඇහෙන දේ නිරවුල්ව ඇතුල් වෙනවා ටික ටික. මනස සංසුන් නැත්තම් කනෙන් ඇහෙන දේ හිතට යන්නේ නැහැ. සද්ද තියෙනවා කනත් යොමු කරගෙන ඉන්නවා මනස කරගෙන කින වෙන ලෝකයක්. එහෙමයි. ඒ මනස නිරවුල් කරගෙන ඉන්නේ කොහොමද? සිහිය විසින් දැන්. මනස නිරවුල් කරගෙන ඉන්නේ සිහිය විසින්. ඒතර ඔය සිහිය තියෙන්නේ මනසට ආශාව ඇති වෙන අරමුණක් ඇති වෙනකම් විතරයි. ආපු ගමන් මොකද වෙන්නේ? ඔය සිහිය නෑ. හිත තියෙනවා. මනස යනවා අතෙන්ට. නැද්ද බලන්න? එතකොට ওই සිහිය පිහිටවගෙන ඉන්න පුළුවන්කම තරහ සහිත සිතවිල්ලක් හිතේ උපදිනකම් විතරයි. මෝහය සහිත සිතවිල්ලක් ඇති වෙනකම් විතරයි. ඒතර බලන්න ආසාව තරහ මෝහය ඇති වෙච්ච ගමන් සිහියට මොකද වෙන්නේ? සිහිය විකල්ප. එහෙනම් සිහියට පිළිසරණ වෙන්නේ කොහොමද? විමුක්තිය. විමුක්තිය කියන්නේ මොකද? රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් නිදහස් වෙච්ච සිත. රාග දේශ මොහ වලින් හිත නිදහස් වෙලා නම් තියෙන්නේ සිහියට බාධා කරන කවුරුවත් තමන්ගේ මනස තුල නැහැ. තේරෙනා නේද? එහෙමයි. අහන් මේකයි. ඒත බලන්න හැමති කොයි යම් පොඩි මොහොතක රාග මිශ්‍ර වෙලා ගියපු ගමන් මොකද වෙන්නේ? සිහිය පිටපයින්. දේශේ මිශ්‍ර වෙච්ච ගමන් සිහිය පිටපයින්. නේද බලන්න? ආන්න එක සිහියට පිළිසරණ තියෙන විමුක්තිය. ඒත බලන්න මේ ඉන්ද්‍රියන් දමණයට ගොඩක් එතකොට උපකාර කරන්නේ ඇත්තටම සිහිය. ඒ සිහිය උපද්දලා දෙනවා මේ දැන් මුලින් කියපු ගුණ ධර්ම ටික කොහොමද? පවට බය ලැජ්ජාව. කායික පිරිසිදු බව, වාචික පිරිසිදු බව, මානසික පිරිසිදු බව සහ ඊළඟට පිරිසිදු ආජීවයේ කියන මේ දේවල් තුල කාලයක් ඉන්නකොට ගොඩ නැගින දේ තමයි සිහිය. ඒ සිහියෙන් යුතු කෙනාට ඒ බලන්න මේ ලස්සනට පිළිවෙලට මේ දේවල් ටික ගොඩ නැගෙන හැටි. හරි ලස්සනයි. මෙතන ඒ ගොඩ නැගිච්ච සිහියෙන් තමයි දැන් ඊළඟ ගුණ ධර්මයට එන්න කියලා කියන්නේ. එහෙමයි. ඒ නිසා මේ ටිකෙන් විතර නතර වෙන්න එපා පින්වත් මහන්නේ. දැන් ওই ටිකෙන් ඇති දැන් ඒ නොකියා කි 10 විභාගකට දේශනා කරන ওই ටිකෙන් ඇති වෙච්ච දැන් සිහියක් තියෙනවා. මේ සිහියෙන් දැන් ඉන්ද්‍රියන් দমনය කරපළා. කොහොමද দমনය කරන්නේ? ඇහෙන් රූපයක් දැකලා ඇලීම් ගැටීම් ආධ්‍යාත්මේ ඇති වෙන දෙන්නේ නිමිති අරගෙන. දැක්ක නේද? දැන් ওই විදිහට ඇස සංවර කරගෙන দমনය කරගෙන පාලනය කරගෙන ඉන්නවා. ওই විදිහටම කන නාසය දිවකය මනස කියන ඒවා দমনය කරගෙන සංවර කරගෙන පාලනය කරගෙන මොන කාලයක් ඉන්නකොට ඒ ඔස්සේ තමන්ගේ මනසේ යම් ගුණයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒතර එහෙම දිනු වෙලා ගියාට පස්සේ කාලයක් ගියාට පස්සේ ඉන්ද්‍රියන් අසංවර වෙන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්. බොහොම සංවර වෙලා තැම්පත් වෙලා দমনය වෙලා බවදිනවා. හැබැයි බුදුරජාණන් දේශනා එතකොට පින්වත් මහණනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපි දැන් පවට ලැජ්ජා බයෙන් යුතුව ඉන්නවා. පිරිසිදු කායික හැසිරීම් වලින් ඉන්නවා. පිරිසිදු කතා බහෙන් ඉන්නවා. පිරිසිදු ජීවිතය ගෙවනවා. ඉන්ද්‍රියනු සංවර කරගෙන අපට ඔය ඇති. ඔය ටික කරගත්තමද මහානකම් ඵලයක් ලබා ගත්ත නෙම. ඉතින් අපිට ඊට වඩා දෙයක් කරන්න නැහැ නෙම කියලා සෑහීමකටපත් වෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. පින්වත් මහණනි මම ඔබට මේ කාරණේ සැලකල්ල කියමි පින්වත් මහණනි ඔබට තවදුරටත් ඉස්මතු කළ කියමි මහානකම දියුණු වෙන උතුම් කටයුතු ඉදිරියට තිබෙද්දී ඔබේ ශ්‍රමණ ජීවිත දියුණු ඔච්චරකින් ඉවර කරගන්න එපා කියනවා. ශ්‍රමණ ජීවිත දියුණු කරගන්න තියෙන තව දේවල් මොනවද? අපි අවබෝධයෙන් යුතුව දානේ වළඳනවා කියලා හික්මෙන්න කියනවා. ඔන්න ඊළඟ වැදගත් පොයින්ට් එක. ද ඉන්ද්‍රියන් দমনය වෙච්ච කෙනාට ඊළඟට සංපාලනය කරන් තියෙන දේ කොහමද? කන බොන දේවල් ටික තමයි ඊළඟට. මේකට කි පාලි වචන තියෙන මත්ඤ්ඤෝ මාත්‍රාව පුරුදු කරනවා. දැන් අපි බේත් ගන්න මාත්‍රා පුරුදු වෙලා නැද්ද? පෙනඩෝල් අපි දවසකට ගන්න පෙනඩෝල් පිට කීයද උණ හැද කොච්චර උණක් හැදුණා? 3යි. දැක්ක නේද? ඒක තමයි මාත්‍රාව. ඒ වගේ එක එක ටැබ්ලට්ස් වල එක එක ඒ වගේ
මේ මෙඩිසින් වල තියෙන මාත්‍රාවල් තියෙනවා. ඉතින් මේ මාත්‍රාවට තමයි මේ මාත්‍රාව ඒ අසනීපෙට සරලන. මාත්‍රාව අසනීපෙට හරියනවා. ඒ වගේ තමයි ආහාරෙත් මාත්‍රාවක් තියෙන ශරීරයට ගැළපෙලා යනවා. එතකොට අන්න ශ්‍රාවකයා දැන් මනස පුරුදු කරගන්නවා මේ ශරීරයට හරියන කෑමේ බීමේ මාත්‍රාව මොකක්ද කියලා තේරුම් ගන්න පුරුදු වෙනවා. බණ්ඩ ඒකත් විශේෂ මානසික කුසලතාවය ශ්‍රාවකයෙක්ගේ ශ්‍රමණයෙක්ගේ. ගිහි ගෙදර හිටියත් නිවන් මඟට ආස කරන කෙනා විතර කොහොමද කරන්න ඕන? නිවන් මඟට ආස කරන කෙනා මේ කියන දේ පුරුදු වෙන්න ඕනේ. කොහොමද ආහාරේ මාත්‍රාව? කොහොමද මාත්‍රාව දැන් තෝරගන්නේ? තෝර බේරගන්නේ. තෝර බේරගන්න හැටි ලස්සනට විස්තර කරනවා. කොහොමද? නුවණින් සලකලා ආහාර ගන්නවා කියනවා. කොහොමද? ඔන්න එයා කාලයක් හිතට පුරුදු කරන මම මේ ආහාර ගන්නේ ශරීර ශක්තිය ඇති කරගන්න නෙමෙයි. ශරීර ශක්තියට ආහාර ගන්න නිවන් මඟට යන කෙනා. මම මේ ආහාර ගන්නේ ඇඟපත ලස්සන කරගන්න නෙමෙයි. කෙට්ටු වෙලා නම් කෙට්ටු මහත් වෙන නෙමෙයි. ඊළඟට සැරසෙන නේ කය පවත්ත ගන්න විතරයි. ජීවත් වෙන්න විතරයි. වෙහෙස සංසිඳවා ගන්න විතරයි. ආහාර නොගෙන හිටියට පස්සේ අපිට ඇවිදගෙන යන්න ටිකක් අපහසුයි. තේරෙනවද? ඊට පස්සේ නේ කායික දැවිල්ලක් තියෙනවා, වෙහෙසක් තියෙනවා. සමහරවිට කය ඍජු කරගෙන ඉන්නවත් බෑ සමහර විට. එහෙමයි. ඒ ටික නැති වෙන්න තමයි ආහාර ගන්න. ඒකට කියනවා කොහොමද මේ කය පවත්ත ගන්න විතරයි, ජීවත් වෙන්න විතරයි, වෙහෙස සංසිඳව ගන්න විතරයි. අද කොහොමද කෑම ගැනීම? අම්මෝ මේ ලෝකේ ඔය කතා කරන්න ගියොත් ගල්පාරවල කන්න පුළුවන් කතාවක් නේද? එච්චර මිනිස්සු අධික විදියට මිනිස්සු ඇබ්බැහිලා ඉන්න මේ කෑම වලට. හරි බුදුමයි ඒක. සමහර මිනිස්සු ඒක අහලා මේ සමහර මිනිස්සු ඉන්නවා මේ සල්ලි වලට කෑදරයි කෑම කන්නේත් නැහැ. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. තේරුණා නේද? ඒ මනුස්සයා සල්ලි ඉතුරු කරපු දේ දිහා බල ගොඩ දිහා බල කෑදර සිතින් ඉන්න. කන්නේත් නෑ සමහර මිනිස්සු. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. කය පවත්ත ගන්න යා ආහාර ගන්න යා පුරුදු වෙනවා. බුදුරජාණන් දේශනා කරන නිවන් මාර්ගට අනුග්‍රහ පිණිස ඔය විදිහට මං කලින් කාලේට බඩගිනි වේදනා නැති කළා දානවා. අලුත් බඩගිනි වේදනා උපදවන්නේ නිවැරදි ජීවිතයත් පහසුවෙන් කල්ගත කිරීමත් ඇති කර ගන්නවා කියලා ඔය විදිහට යා මානසික කල්පනාවක් උපද්දමින් මේ මනස තුලින්නේ ආහාර වලට ආසාව ඇති වෙන්නේ. ඒ ආහාර වලට ආසාව උපද්දලා දෙන මානසික මනසටම ඒ සිතිවිලි වලට ප්‍රතිවිරුද්ධව හිතේ කල්පනාවක් හැමතිස්සෙම ඇති කරලා දෙනවා. මොකද මේ මනසට අමතක වෙනවනේ ඒක. එහෙමයි. ටග්ගාල මොකද වෙන්නේ? අර මේ ප්‍රත්‍යවේක්ෂාව මනසට කරලා නැත්තම් මොකද වෙන්නේ? මනසේ උට ටග්ගාල අමතක වෙනවා. අමතක වෙලා මොකද වෙන්නේ? අතින් ටග්ගාල ආපහු ගැට ගහලා යනවා. වෙන්නේ නැද්ද ඔක? තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ආහාර පාන කියන එක, ගෙවල් දොරවල් කියන එක, ඇඳුම් පැළඳුම් කියන එක, බේත් හේත් කියන ඒවා ප්‍රතිවීක්ෂා කළම ගන්න පුරුදු කියන්නේ මොකද මේ හතර අනිවාර්ය යැපෙන්න ඕනමයි. ඒතර මේ දේවල් වල තියෙන මේ අපිරිසුදු බව කෙලෙස් දුරු කරන්න තියෙන්නේ ප්‍රතිවීක්ෂාවෙන්. ගන්නත් වෙනවා නුවණින් සලකන්නත් වෙනවා. මේ සමහර දේවල් නම් අපි අතහැරලම ඒකේ කෙලෙස් දුරු කරනවානේ. ඒතර මේ දේවල් වල කෙලෙස් දුරු කිරීම පාවිච්චි කරන්නත් වෙනවා, කෙලෙස් දුරු කරගන්නත් වෙනවා. ඒ නිසා ඒවට කියනවා නුවණින් සලකලා මේ දේවල් වල තියෙන ආශ්‍රව දුරු කරන්න කියලා. දැන් බලන්න ඉතින් පින්වත් මහණේ ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් අපි දැන් පාවට ලැජ්ජ බයත් හදාගත්තා. කායික පැවැත්ම පිරිසිදු කරගත්ත, වචනත් පිරිසිදු කරගත්ත, ජීවිතෙත් පිරිසිදු කරගත්ත, ඉන්ද්‍රියනුත් দমনය කරගත්ත. දැන් අපි එනං ආහාර පාන ගන්නත් දැන් හොඳට මාත්‍රාවට ආහාර පාන ගන්නත් පුරුදුනා. දැන් අපිට ඔය ඇති. දැන් අපි ශ්‍රමණ ජීවිතේ ඵලයක් ගත්තනිම එහෙම පින්වත් මහණි සෑහීමටපත් වෙනවද කියලා අහනවා. පින්වත් මහණි මම ඔබට කියමි. තව දුරටත් කියමි. මහානකම දියුණුවෙන් තව උතුම් කටයුතු ඉස්සරහට තියෙනවා කියලා. මොනවද මේ කටයුත්ත? ආන්න ඊළඟට තමයි කියන්නේ ජාගරියානිය පුරුදු කරන්න කියලා. දැන් මේක අපි විස්තර වශයෙන් ගණක මොග්ගල්ලාන සූත්‍රය අරගෙන මම හිතන සතියක් විතර ඉදිරියට කතා කළා.
දේශනා මම හිතන්නේ 7කටත් වැඩි 12ක් විතර කතා කළා මම හිතන්නේ. විවිධ විවිධතාව දේශනාවලින් එකතු කර. ඒ නිසා මේ දහම් කටපරේ දේශනාව අහන්න. ඒතර විස්තර කරනවා කොහොමද මේ ජාගරියාන යෝග කියන එක පුරුදු කරන විදිය විස්තර කරනවා. කියන්නේ ඇත්තටම මෙතන කියන්නේ මේ නිදි වරණම කියන එකට. නිදි වරණම කියන එකත් හරි විශේෂ ක්‍රමයක් ඒක. මොකක්ද ඒක පුරුදු කරන ක්‍රමය. එතකොට යා මේ දවල් කාලෙත් රාත්‍රියේ මුල් කාලයත් ඉරියව් දෙකයි පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ. කොහොමද? වාඩි වෙලා ඉන්න ඉරියව්වයි හිටගෙන ඉන්න ඉරියව්වයි සක්මන් කරන ඉරියව්ව ඒ ටික විතරයි. එහෙමයි. එතකොට හාන්සි වෙනවා කියන ඉරියව්, දිගෑරෙනවා කියන ඉරියව් නැහැ. බලන්න මේ ජාගරියාන යෝගයට තියෙන ලස්සන ක්‍රමයක් ඒක. කියන්නේ ඒ තුලත් මොකද්ද වෙන්නේ එතකොට එහෙනම්? ඒ තුලත් එතකොට කෙලෙස් තැවරෙනවා එතකොට. සමාධිය නැති කරන විදියට යථා භූත ඥානය අවබෝධයට බාධාවක් ඇති වෙන විදියට කෙලෙස් තවරන කොමකද? මේ නිදා ගැනීම කියන එක. මෙතන විස්තර කරනවා මේ විදියට සක්මන් කරමින් වාඩි වෙලා හිත නීවරණයන්ගෙන් පිරිසිදු කිරීම තමයි ජාගරියාන යෝගය. ඒතර සතපෙර ඉරියව් අතහැරීම. මධ්‍යම රාත්‍රියේදී විතරක් මොකද්ද කරන්න කියන්නේ? දකුණු පැත්තට හැරිලා දකුණු පාය මත වම් පාය ටිකක් පිටිපස්සට තියාගෙන සිංහසෙයියාවෙන් හතපිනවා කියනවා. මධ්‍යම රාත්‍රියේ විතර. එතකොට ආයෙත් මේ උදෑසන මුල් කාලේ මොකද වෙන්නේ? ආයෙත් නැගිටිනවා කියනවා යා. පාන්දර නැගිටලා. නැගිටලා එතකොට මොකද වෙන්නේ? ආයෙත් සක්මනයි වාඩි වෙලා ඉන්න ඉරියව්ව විතරයි. කොච්චර කැපකිරීමක් කරන්න තියෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ අනිත් හැම තැනම කුමක්ද හැවරෙන්නේ? කෙලෙස් තියෙනවා. අනිත් හැම තැනකම කෙලෙස් තියෙනවා. සමාධි බලය උපදින්න බෑ. එන සමාධි බලය පිරිසිදු වෙන ක්‍රමය මේක තමයි. ඒ නිසා වැටි නිදා ගන්න පුරුදු වෙච්ච කෙනෙකුට නම් සමාධියක් ඇති කර ගන්නවා කියන ලේසි නෑ. ඒ කියන්නේ ඒකට කියන සෙය්‍ය සුඛය, පස්ස සුඛය, මිද්ද සුඛය කියලා වචන ටිකක් පාවිච්චි කරනවා. දිගෑරලා ලබන සැපය, පෙරලි ලබන සැපය, නිදාගෙන ලබන සැපය. එහෙම සැපයක් ලබන්න හිත හුරු වුණාට පස්සේ ඒ හිත ඇතුළෙම සමාධියක් ගොඩනගනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ලේසි නෑ. ගොඩනගා ගත්තත් මේ සමාධිය අපිරිසුදුයි කියනවා. කියන්නේ බලවත් දෙයකට යොමු කරන්න බෑ. එහෙමයි. බලවත් දෙයකට ඒ සමාධියේ ප්‍රබල බව, පිරිසිදු බව අඩුයි. බලවත් දෙයකට සමාධිය යොමු කරන්න බෑ කියනවා. පින්වත් මහණ එතකොට මට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. අපිට දැන් පවට ලැජ්ජ බය හදාගෙන තියෙන්නේ. කය පිරිසුදුයි, වචන පිරිසුදුයි, ආජීව පිරිසුදුයි, ඉන්ද්‍රිය দমনය කරලා ඉන්නේ. ආහාරي මාත්‍රා හුරු කරලා තියෙන්නේ. ඊළඟට කොහොමද දැන් මේ නිදිවරණ හුරු වෙලා තියෙනවා. දැන් අපි දැන් හරි කියලා හිතෙන්න පුළුවන් කියලා. එහෙම හිතන්න එපා කියනවා. තව තියෙනවා කියන ශ්‍රමණ ජීවිතේ. ඊළඟට මොකක්ද එයා කරන්න කියන්නේ? ශ්‍රමණ ජීවිතය දියුණු කරගන්න පින්වත් මහන්නේ දැන් ඔබ සිහි කල්පනා පුරුදු කරන්න කියනවා. සති සම්පජන්ණය. දැන් අපි දහම් කැඩපතේ මම ගොඩාක් විස්තර කරපු නිසා මෙතන ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට සති සම්පජන්ණය දියුණු කරපු කෙනා ඊළඟට කොහොමද කරන්න කියන්නේ? ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහාන කමින් දැන් ඔබ කෙනෙක් හිතන්න පුළුවන් කෙනා දැන් ඊට දැන් හරි අපි හරි කියලා නෑ කියනවා. ඊළඟට අන්න ඊට පස්සේ තමයි කියනවා කියන්නේ කොහොමද? පින්වත් මහන්නේ දැන් ඔබ හුදකලා වෙන්න කියනවා. අන්න ඒක ඊට පස්සේ තමයි හුදකලා වෙන්න කියන්නේ. දැන් අද අපි කට්ටිය බණ ටිකක් අහපු ගමන් කැලේ පයින් දගන්නවා. ඒතර මේ බණ ටිකක් අහපු ගමන් කැලේ පනින්න දගන්න ආයෙත් මේක බොහොම ලස්සන දහම් කතාවක් ඇත්තට. සහ හොඳ පිළිතුරක් ස්වාමීන් ඔව් පිළිතුරක් මේක. එහෙමයි. එතකොට මේ කැලේ පනින්න ඉස්සෙල්ලා කරන්න දේවල් තියෙනවා. කැලේ පනින්න ඉස්සෙල්ලා කරන්න දේවල් තියෙනවා. ඒතර බලන්න මේ කැලේ පැනීම නෙමෙයි විසඳුම. නිවන් මාර්ගට විසඳුම කැලේ පයින් එක නෙමෙයි. නිවන් මාර්ගට විසඳුම තමයි පවට බය ලැජ්ජා ඇති කර ගැනීම. එහෙමයි. නිවන් මාර්ගට විසඳුම කය පිරිසිදු කරගෙන බොහෝ කාලයක් ඉඳීම. නිවන් මාර්ගට විසඳුම වචන පිරිසිදු කරගෙන බොහෝ කාලයක් සිටීම. නිවන් මාර්ගට විසඳුම ඊළඟට ආජීවය පිරිසිදු කරගෙන ඉන්න එක, මනස පිරිසිදු කරගෙන ඉන්න එක, ඉන්ද්‍රිය দমনය කරමින් කාලයක් ඉන්න එක. නිවන් මාර්ගට ඊළඟට විසඳුම තමයි ජාගරියාන යෝගය. මාත්‍රා පුරුදු වෙන එක. ඊළඟට නිවන් විසඳුම තමයි ඔක සති සම්පජාන්‍ය පුරුදු කරලා අන්න ඊට පස්සේ තමයි කැලේ පයින්න කියන්නේ. බුදු කෙනෙක් දකින්නේ මේ.
දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධයට පහදින් නැති වුණාට පස්සේ මේ ධර්ම මාර්ගේ බොහෝ අය අද වර්තමාන වනස ගන්න ගොඩාක් කට්ටිය. ඒක තමයි ගොඩක් අයට වෙන්නේ කාරණේ. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නේ භික්ෂුව හුදකලා වන ඇසුරු කරනවා කියනවා. සමහර කට්ටිය අහලා තියෙනවා ඔය අලින්ගෙන් ගුටි කාලා පවත් වෙනවා. සමහර කට්ටිය. උතර වගේ සමහර කට්ටිය විවිධ අකරතැබ්බි වලටපත් වෙනවා වෙන වෙන. සමහර කට්ටිය කාලයක් ඉඳලා හිසි උරු වරනවා සමහර විට. අමනුෂ්‍ය විෂය අනිත් එක තමයි අමනුෂ්‍ය ප්‍රශ්න වලට සෑහෙන ලක් වෙන ගොඩක් කට්ටිය. උතර වගේ විවිධ ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ඊට පස්සේ විස්තර කරනවා මේ භික්ෂුව පින්න පාත් දාන ටික වළඳලා පළක බැඳගෙන කොහොමද විස්තර කරන්නේ ඒකේ? ආරණ්‍ය රුක් සෙවන කඳු දී ඇලි ගල්ලෙන් සොහොන් පිටි වනහැප් එලි මහන පිදුරු ගෙවල් උන් දැන් තනියෙන් ඉන්නවා. දැන් තනියෙන් ඉන්නකොට ඒ හිතට බය තැති ගැනීම ඒ ප්‍රශ්න උපදින්නේ නැත්තම් මොකද වෙන්නේ? අර වගේ එන තාඩන පීඩන ඔක්කොම ප්‍රශ්න ටිකේ මෙහා ගොදුරක් බවට පත් වෙනවා. එහෙන් සර්පයි කරදර ඉවස ගන්න බෑ. යාට බයයි. අමනුෂ්‍ය කරදර බයයි. ඊට පස්සේ අලි කරදර විවිධ දේවල් තියෙනවනේ. එහෙමයි. ඒතර මොන දෙන්න අමාරුයි යාට ඒක. ඒතර බලන්න ඒ වගේ කලබල වෙන්නේ නැතුව කෙනෙකුට කරගන්න කොච්චර දේවල් තියෙනවද? ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා අන්න ඒ කෙනා හු ජීවිතේ නම් වූ ලෝකේ ගැන ඇල්ම දුරු කරලා ඇලීම් රහිත සිතින් ඕන් ඊට පස්සේ දැන් හුදකලාවේ වාසය කරද්දී කරන්න තියෙන දේවල් ටිකක් තියෙනවා ඉස්සෙල්ලා. කොහොමද? හිතේ ඇලීම හට ගන්නව නම් ඇලීම බල හොඳට බල ඒක දුරු කර කර ඉන්න. විස්තර කරනවා ගැටීම උපදිනව නම් සියලු සත්‍යයන් කෙරෙහි හිතානුකම්පී වෙනවා. තරහෙන් සිත වළක්වනවා කියනවා. තීන මිද්ද නිදිමත අලසකම දුරු කර කර ඉන්නවා කියනවා. සිහිනුවන යුක්ත ආලෝක සංඥාවක් හිතේ ඇති කර ගන්නවා කියන. දැන් පුළුවන් ඒ හිතේ ටික කරන්න. එහෙමයි. තීන මිද්දේ කෙරෙන් සිත පිරිසිදු කළ උද්දච්ච කුක්කුච්ච අතහරිනවා කියන කැළඹීම් රහිතව ඉන්නවා කියන. තමා දැන් බලන්න මේව මුලින් කියද්දි මේ මොකද්ද මේ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ නොතේරෙයි. තේරෙන්නේ නැත්තේ ඇයි? තේරෙන්නේ නැති වෙන හේතුව තමයි මුල් ස්ටෙප් එක පුරුදු වෙලා නැති. දැන් ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව කොහොමද? ඊට පෙර දින ස්ටෙප් ටික පුරුදු වෙලා නැහැ. එහෙමයි. ඊට පෙර ස්ටෙප් ටික පුරුදු වෙලා නැත්තම් මේ කියන කාරණේ සංවේදී වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊළඟට පින්වත් මහණ එක මේ වගේ දෙයක් කියනවා. දැන් ඔන්න එයා නීවරණ පහින්ම හිත නිදහස් කරන් ඉන්නේ. හරි ලස්සන උපමා ටිකක් තියෙනවා. ඔන්න කවුරු හරි ණයක් ගන්නවා කියනවා. ඒ ණය මුදලින් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියනවා. ඉතින් ඔහුගේ ව්‍යාපාර සාර්ථක වෙනවා කියනවා. ඉතින් ඔහු ඒ කලින් ගත්තු ණය මුදල් ආදායමින් වෙන් කරනවා කියනවා. ඉතිරි මුදලින් අමුදරුවන් සලකන පුළුවන් කියන. එතකොට ඔහුට මේ හිතනවා කියන මං ඉස්සර ණයක් ගත්තා. දැන් ණයක් ගත්තා හිතර මොකක්ද තියෙන්නේ? බරක් නේ තියෙන්නේ. ව්‍යාපාරවලදී ඒ ව්‍යාපාර සාර්ථක වුණා. දැන් ණය මුදලක් ගෙව්වා. දැන් මට අමුදරුවන්ට සලකන ආදායම් තියෙනවා කියලා හිතද්දී එතකොට මොකද වෙන්නේ? මුල් හිත පිනා යනවා කියනවා. දැන් ණය නැහැ. ණය තිබිච්ච කෙනාගේ ණය නැති වුණාට පස්සේ. ඒ වගේ තමයි කියන මේ නීවරණ ධර්ම දුරු වෙනකොට හිත පිනා යනවා කියනවා. ඒක හිතේ සම්බ ධර්මතාවයක් ඒක. නීවරණ ධර්මයේ අර කියන දේවල් වලින් පිරිසිදු වෙලා නීවරණ ධර්මයන්ගේ හිත බැහැර වෙනකොට හිත පිනා යනවා කියන එක ධර්මතාවය. එහෙමයි. ඊළඟට විස්තර කරනවා තව ලස්සන කාරණාවක්. ඕන් ලෙඩ වෙච්ච කෙනෙක් ඉන්නවා කියනවා. අසාධ්‍ය වෙලා කියනවා. කන්න බොන්නත් බෑ කියනවා. ඇඟේ පතේ හයියත් නැහැ කියනවා. පස්සේ කාලෙක ලෙඩේ හොඳට සුව වෙලා හොඳට කාලා බීලා පිනාගිය ඉඳුරන් ඇතු ඉන්නවා කියනවා. දැන් එයාට ඇතු වෙන්නේ කොහොමද? ලෙඩ වෙච්ච කාලේ විඳපු පීඩාවයි දැනුයි සිහි කරද්දි මොකද වෙන්නේ හිත? හිත පිනා යනවා කියනවා. ඒක ධර්මතාවයක්. එහෙමයි. ඒ වගේ තමයි කියන මේ නීවරණයන්ගේ හිත නිදහස් වෙනකොට මොකද වෙන්නේ? හිත පිනා යනවා කියනවා. මේ විදිහට ලස්සන උපමාවලින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ නීවරණයන්ගේ දාස භවෙන් නිදහස් වෙච්ච උනා වගේ කියන මේ නීවරණයන්ගේ හිත නිදහස් වීම. 16ක් වෙලා ඉඳලා දාස භවෙන් නිදහස් වුණාට පස්සේ ඒ වගේ තමයි කියන නීවරණයන්ගේ හිත නිදහස් වුණාට පස්සේ. ඇත්තටම නීවරණයන් කියලා කියන්නේ දාස භවක් තමයි. 16ක් එතකොට මොකද වෙන්නේ හැමතිස්සෙම? අර කියන හැමදේම යටත් වෙලා ඉඳන් කරන්න එපායි. ඒ වගේ තමයි නීවරණයන්ගෙන් බහුල වෙච්ච හිතේ ස්වභාවය මොකද? නීවරණයන්ගේ 16ක් වෙනවා හැමතිස්සෙම. නැද්ද බලන්න? කාමච්ඡන්දය ආවට පස්සේ කාමච්ඡන්දේ 16ක් වෙනවා. තරහ ගියාට පස්සේ තරහේ 16ක් වෙනවා.
නිදිමත අලසකම ආවට පස්සේ මේ බස් එකේ හිටගෙනත් බුදිනවා සමහර විට. නැද්ද බලන්න. ඒක මේ තට්ටු ගහලවත් නැහැ. සමහර අය ගෙටවන්න බැබිමටම වැටෙනවා සමහර කට්ටිය. ලේසි නෑ ඒක. ඒ වගේ තමයි නීවරණයන්ගෙන් හිත නිදහස් වුණාට පස්සේ දාස භවයේ නිදහස් වුණා වගේ කියනවා. පින්වත් මහණේ ওই විදියට හිත කිලුටු කරන ප්‍රඥාව දුර්වල කරන පඤ්ඤ නීවරණය මේ පංච නීවරණ ඔන්න අතහරිනවා කියනවා. අතහැරිට පස්සේ මොකද වෙන්නේ? ඔන්න හරි ලස්සන කතාවක් දේශනා කරනවා. අපේ මුලින් දේශනා විස්තර කරපු විදිහට කාමයන්ගෙන් හිත වෙන් වෙනවා කියනවා. ඊට පස්සේ වෙන් කර කර ඉන්නවා දැන්. ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේව සිහි කර කර අර හිතේ ආස්වාදනය ඇති වෙන විදියට සිහි කරන එකට තමයි කියන්නේ මේ කාමය කියලා. ඒකට කියන්නේ කාමය. එහෙමයි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. ඒ පුරුෂයාගේ හිතේ ඇති වෙන කාමය කියන්නේ සංකල්පය. ගද සංකල්පේ. ඉෂ්ඨකාන්ත මනාප රූපයක් ඇහෙන් දැකලා ඒක හිත ඇතුලේ මවමවා ඉන්නවා. ඔක නෙතියි. ඔක තමයි කාමය. සැබෑ කාමය කියන්නේ ඕකට. ඉතින් මවමවා ඉන්න ලෝකෙ මොකද දැන් එයාට පහසුවෙන් එයාත් හැරලා ඉන්න පුළුවන්. හැබැයි හැම කෙනාට මේක කරන්න බෑ අර ටික කරලා නැත්නම්. මේ මවන ගතිය අතහැරෙනකොට ඒ මුල් වෙලා උපදින අකුසලෙත් මොකද වෙන්නේ? ඒකත් එක්ක ඉරිසියා, ක්‍රෝධ, වෛර ඔක්කොම තියෙන්නේ. ඒවත් අතහැරලා යනවා හිතේ. අතහැරලා ඉන්න පහසුයි. අන්න විස්තර කරන කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා. එතකොට එයා ඒක වෙනුවට පාවිච්චි කරන කොහොමද? අරව හිතේ රැව් පිළිරැව් දෙන එක වළක්වන්න පාවිච්චි කරන එක මෛත්‍රී සිතවිල්ල, එක බුදුගුණ සිතවිල්ල, එක මේ මොන හරි අනිත්‍ය සිතවිල්ලක් සිහි කර කර තමයි ඒක අරව හිතෙන් බැහැර කරවන්නේ. එහෙම. ඒතර මොකද වෙන්නේ? එහෙම කරනකොට හිතේ උන කාලයක් යනකොට විවේකයක් ඇති වෙනවා. විවේකයක් ඇති වෙනකොට හිතේ ප්‍රීතියක් උපදිනවා. එතකොට බුදුරජාණන් දේශනා කරන මෙන්න මේ විදිහට වඩනකොට අන්න ඔහු වඩන්නේ පළවෙනි ධ්‍යානෙ. ඒතර මෙතෙන්ට මනස ගන්න බෑ ඔය කියන ගුණධර්ම වැඩිලා නැත්තම්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ තමයි දකින්නේ එතකොට මෙන්න මේ කියන ගුණධර්ම වලින් මේ ධ්‍යාන බලය පිරිසිදු වෙනවා කියලා. එතකම් මේ දෙව් මිනිස් ලෝකයේ අතර කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට මේක සංවේදී වෙන්නේ නැහැ. ඒක ලස්සන උපමාවක් කියනවා. හරි ලස්සනයි ඒක. පින්වත් මහන්නේ ඒක මේ වගේ දෙයක් කියනවා. ඒක හරි නාන්න හුණු අරගෙන තියෙනවා. සබන් කුඩු වගේ දෙයක්. එතකොට අරගෙන මොකද කරන්නේ? සුවඳ කුඩු වලට මොකද වෙන්නේ? වතුර හිනවා කියනවා. වතුර හේසලා පිඩු කරනවා කියනවා. ටික වෙලාවක් කොහොම කරනකොට මොකද වෙන්නේ? දැන් දිය වැක්කිරෙන්නෙත් නැහැ කියනවා. හැබැයි ගුලියක් විදිහට තියෙනවා කියනවා. වතුර නොතේරිච්ච තැනක් නැහැ කියනවා. ඔය වගේ තමයි කියන පින්වත් මහන්නේ. කායික මානසික විවේකයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් තෙත් කළ පුරවන්න පුළුවන්කම තියෙනවා කියනවා. ඇඟ පුරාම පතුරවනවා කියන. එතකොට මේ භික්ෂුවගේ ශරීරයේ මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය පැතිරිච්ච නැත්තනක් නැහැ කියනවා. බලන්න එහිම අත්දැකීමක් බුදුරජාණන් වහන්සේ ඇති කරගෙන ඒතර සාමාන්‍ය ලෝකයේ අත්දැකීමකට ගලපලා දෙව් මිනිස් ලෝකයට පහදලා දෙනවා මෙන්න මෙහිම අත්දැකීමක් ලබන්න පුළුවන් කියලා. දැක්කනේ භාග්‍යතුන් හතර මේ සමාධිය පිළිබඳ තියෙන අවබෝධය. ඇඟ පුරාම ප්‍රීතිය සැපේ පතුරවන්න පුළුවන් විදියට ශාස්ත්‍රුන් වහන්සේ එතකොට ඒ ප්‍රීතිය සැපේ අත්විඳලා නැත්නම් ඒ විදියට දෙව් මිනිස් ලෝකයට කියන්න පුළුවන්. බැහැ. එහෙමයි. බලන්න සමාධිය පිළිබඳ තථාගතයන් වහන්සේලා තියෙන මේ බලයක් විදියට ඒ අවබෝධය පිළිట్లా තියෙනවා. අඩුවක් නැතු. ඒක අද්ද මිනිස්සෙකේ ප්‍රීතිය සැපේ ඇති කරගත්ත බොහොම පොඩියට ඇති කරගන්න. කය පුරාම පැතිරලා යන ආකාරයේ ප්‍රීතිය සැපයක් උපද්ද ගන්න මිනිස්සෙන් නම් අද නම් ලීසියෙන් හම්බෙන්නේ නැහැ. තේරුණා නේද? ඒත් බුදු කෙනෙක් තමයි මේක මුල්ම වරට එහෙම අවබෝධයක් ඇති කරගන්නේ. ඊළඟ දේශනා කරන විතක්ක ਵਿਚාර සංසිඳවලා තමන් තුළ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන වඩාත් එකඟ කරගෙන විතක්ක ਵਿਚාර නැති. හරි බුදුමයි. මුලින් අර දැන් මෛත්‍රී සිතුවිල්ල හිතානේ ප්‍රීති සැපේ ඇති කරන්නේ. එතකොට මොකද වෙන්නේ? කාලයක් පළවෙනි ධ්‍යානෙ හුරු කරපු කෙනාට කාලයක් වඩපු කෙනාට ඒතර අර සිතුවිල්ල හිතන්නේ නැහැ. හැබැයි ප්‍රීතිය සැපේ තියෙනවා. දැන් දේශනාගෙන වඩාත් හිත එක කරලා විතක්ක ਵਿਚාරණ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛේ තියෙන දෙවෙනි ධ්‍යානට පැමිණලා වාසය කරනවා කියනවා. ඒතකොට ඒ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපෙන් තෙත් කළ වාසය කරන පුරෝණම කියන ඇඟ පුරාම පතුරවනවා කියනවා. එහෙම අත්දැකීමක් භාග්‍යතුන් වහන්සේ තියෙන සමාධිය. ඒක ලස්සන උපමාවක් දක්වන ශාස්ත්‍රඥ වහන්සේකමද්දී. සීතල දිය රැල්ලෙන් සිසිලන ජලාශයක් තියෙනවා.
ඒ ජලාශයෙන් නැගෙනහිර පැත්තෙන් කිසිම පැත්තකින් දකුණු පැත්තෙන් බටහිර පැත්තෙන් උතුරු පැත්තෙන් වතුරෙන් මේ පිට වෙන සොරවු නැහැ කියනවා. කොහොමවත් වතුර ගලාගෙන යන්නේ නැහැ. ඒ වගේම වැස්සක් නැහැ කියනවා. නමුත් ඒ ජලාශයේ තුලින්ම නැගෙන දිය උල්පත් තියෙනවා කියනවා. එතන මොකද වෙන්නේ? අර දිය උල්පතෙන් නැගෙන සිසිල් දිය වලින්ම සම්පූර්ණ ජලාශය තෙත් කරගෙන කියනවා. ඒතර ඒ අත්දැකීම භාගතුන් වහන්සේ උපමා කරනවා මේකට. එහෙමයි. හරි ලස්සනනේ. දැන් භාගතුන් වහන්සේ එතකොට ඒ අත්දැකීම උපදවාගෙන ඒ අයුරින් කුමක්ද? කය සමාධි සම්පූර්ණයෙන් හටගත් ප්‍රීතියෙන් සැපයෙන් පුරවලා කය පුරා පැතිරිච්ච තැනක් නැහැ. නැති තැනක් නැහැ. මෝන ප්‍රදේශයේ කළත් පැතිරලා තියෙන්නේ. බෙල්ල ප්‍රදේශයේ කළත් පැතිරලා තියෙන්නේ. ඇඟ අනිත් ප්‍රදේශයේ කළත් නියතු මේ තමන්ගේ පාදේ දක්වාම සිහි කළ බලද්දි කොහොමද පැතිරලා තියෙන්නේ? ප්‍රීතිය සැපේ. එහෙම අත්දැකීම භාගතුන් වහන්සේ සමාධි සම්බන්ධයෙන් උපදවගෙන තියෙනවා. ඊළඟ දේශනා කරන යා මොකද වෙන්නේ? හරි පුදුමයි. මේ මනසේ හටගත්තු ප්‍රීතියටම සිහි කල්පනාවෙන් ඉඳලා ඇලෙන්න දෙන්න තු වාසය කරනෝනේ. පුදුම දෙයක් නේක. ඇලෙන්න දෙන්න තු වාසය කළා හිත උපේක්ෂාවට ගන්නවගෙන හැබැයි කය පුරා සැපේ විහිදලා තියෙනවා කියනවා. ඒ සමාධියට තමයි ඒ ධානයට තමයි කියන්නේ කොහමද තුන්වෙනි ධානය කියලා. ඒක ලස්සන උපමාවක් කියනවා. අර මහනෙල් විලක් හරි සුදු නෙළුම් විලක් හරි අපි මේක දහම් කඩපති සෑහෙන විස්තර කරලා තියෙනවා මේ දේශනා. ඒක මම මේ කිටින් අරගෙන යන්නේ. මේ එතකොට මොකද වෙන්නේ? සීතල වතුරේ මහනෙල් සුදු නෙළුම් තෙමිලා තියෙනවා කියනවා. ඒ වතුර යට දැන් පොහොට්ටු තියෙනවා. ඒතර සීතල වතුරින් සම්පූර්ණ තෙමිලා තියෙන්නේ. ඒ අත්දැකීම උපමා කරන කොහොමද? අර තුන්වෙනි ධානයේ සැපයෙන් කය පුරාම සිසිල් කරලා තියෙන එකට. ඊළඟ මම දැන් මෙතන විශේෂයෙන් මට ඇත්තටම උමනා වුණේ අර අපි සමාධිය ගැන මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙන නිසා භාගතුන් වහන්සේ දැන් මෙතන සමාධි පිළිබඳ අවබෝධ එක පැත්තක්. ඒ සමාධිය පිරිසිදු වෙන අවබෝධය තව පැත්තක්. ඒත් මේ දේශනාවේ වැදගත්ම ටික මම මෙතන ඉස්මතු කරන්න ගත්තේ කොහොමද? මේ සමාධියක් කියන ස්වභාවය ධානයක් කියන ස්වභාවය මානසික පිරිසිදු කරන්න එයාගේ ජීවිතේ වඩන්න ඕන ಗುಣධර්ම ටික. ඒත් ඒව තමයි මේ ಗುಣධර්ම වලින් තමයි සමාධිය කියන ස්වභාවය පිරිසිදු වෙන්නේ. එහෙම තු පිරිසිදු වෙන්නේ. ඊළඟ දේශනා කරන මහානි සැපයක් දුරු කරලා දුකක් දුරු කරලා මානසික සැප දුක් නැති කරලා දුක් සැප රහිත පිරිසිදු සිහියත් උපේක්ෂාවත් වෙන හතරවෙනි ධ්‍යානට පැමිණ වාසය කරනවා කියනවා. ඔහුගේ ශරීරයේ පිරිසිදු සිත නොපෙතුරුණු තැනක් නැහැ කියනවා. ඒක උපමා කරනවා හරියට නියම මොකද වෙන්නේ? සුදු වස්ත්‍රයකින් හිසේ ඉඳන් පුරෝගෙන වාඩි වෙලා ඉන්නකොට ඔහුගේ ශරීරයේ සුදු වස්ත්‍රයෙන් නොඇසුණු කිසි තැනක් නැහැ. කෙනෙක් ඔන්න වාඩිලා ඉන්න සුදු වස්ත්‍රයකින් සම්පූර්ණ වහලා. ඒ වගේ තමයි කියන පින්වත් මහන්නේ මුළු කයම පිරිසිදු සිතින් හිත විතරයි එතකොට සම්පූර්ණ බලන හැම පැත්තම සිහිය පවත්තන හැම තැනකම සිත පිරිසිදු උපේක්ෂාවෙන් පතුරවගෙන වාසය කරන. ඒ සිත තුළ සැපයක් නැහැ දුකක් නැහැ. දුම්නස් සොම්නස් කිසිම දෙයක් කය පුරා නැති ස්වභාවයක් ගොඩ නැගිලා තියෙනවා. කොච්චර ආශ්චර්ය ස්වභාවයක්ද. අන්න එහෙම ගොඩ නගපු සිතක තමයි පෙර ජීවිත දකින්න ඕන්න යොමු කරන පළවෙනි විද්‍යාව. සත්‍යය චුත වෙන හැටි උපදින හැටි දකින්න යොමු කරනවා. දෙවෙනි විද්‍යාව. ඊළඟට විස්තර කරනවා. දැන් මේක නම් තව ඊට අමතරව විස්තර කරනවා මේ කුමක්ද මේ අනිත් සත්‍යයන්ගේ සිත් දකින්න පුළුවන් හැකියාව. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගියපු දිව්‍යයන් බඹුන් දකින්න පුළුවන් දිව්‍ය ශ්‍රවණය. එයාගේ හඬ අහන්න පුළුවන් මේ දිව්‍ය නේත්‍රයේ දිව්‍ය ශ්‍රවණය පිරිසිදු කරන්න පුළුවන්. මේ වගේ සිතකින් තමයි ඔක්කොම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර මේ දේවල් කිසි දෙයක් කරන්න බෑ අර කියන ගුණධර්ම පිළිවෙලට වැඩිලා නැත්තම් මේ කියන කිසි දෙයක් පිරිසිදු වෙන්නේ නැත. ඊට පස්සේ ආශ්‍රවයන් ශේ කිරීම දක්වාම විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟ විස්තර කරන පින්වත් මහන්නේ මේ කිනාට තමයි කියන සැබෑ ශ්‍රමණයා කියන්නේ. එහෙමයි. සැබෑ බ්‍රාහ්මණයා කියලා කියන්නේ කෙලෙස් සේදූ කෙනා කියන ධහමේ පරතරයටපත් කෙනා කියන්නේ මේ කෙනාටයි කියනවා. ජාති ජරා මරණ සියල්ලගෙන් නිදහස් වුණු අකුසල් බැහැර කළා කියනවා. ඒ අර්ථනු ශ්‍රමණයා කියන වචනේ පාවිච්චි කරනවා කියනවා. කෙලෙස් අත්හල නිසා ආර්ය කියන වචනේ භික්ෂුවට වැටෙනවා කියනවා. ඒ වගේ සියලු පාපී අකුසල දැන බැහැර කළ නිසා බ්‍රාහ්මණයා කියන වචනේ වැටෙනවා කියනවා. ඒ වගේම තමයි විස්තර කරන ජාති ජරා මරණ ලබා දෙන පාපී අකුසල් සෝදාහල් නිසා පින්වත් මහණේ භික්ෂුවට කෙලෙස් හේතු තැනැත්තා කියලා කියනවා.
දහමේ පරතරයටපත් කෙනා වෙන්නේ කොහොමද පින්වත් මහන්නේ? ජරා මරණ ලබා දෙන පාපී අකුසල් මුළුමනින්ම අවබෝධ කළ නිසා. ඒ භික්ෂුවට දහමේ පරතරයටපත් කෙනා කියලා කියනවා. මහණු කෙලෙස් අත්හල කෙනෙක් වෙන්නේ කොහොමද? සිත කෙලෙසෙන පුනර්භවය ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති ජරා මරණ ලබා දෙන පාපී අකුසල් අත්හැර දැමූ නිසා කෙලෙස් අත්හල කෙනා කියලා කියනවා. මේ විදියට විවිධ අයුරින් එතකොට මේ සැබෑ ශ්‍රමණයාට නම් දෙනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට එතෙන්ට පැමිණෙන්නේ කොහොමද? ඒ කියන සියල්ල පිරිසිදු වෙන්නේ අර කියන ප්‍රතිපදාවත් තුළ. එතකොට මේ සියල්ල ප්‍රතිපදා සියලු අයුරින් අවබෝධ කරගන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ මේ උදාාර අවබෝධයට සිත පහදවාගෙන මේ පින්වත් සියලු දෙනාටම සසර දුකින් එතෙර වෙන්නට මේ රැස් කළ උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් සදහම් දේශනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අප පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මහව පොල් කටුවාවත්ත පදිංචි පින්වත් ආර්.එම්. කිරිමැණිකා මෑණියන් විසින් පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාර අදහසින් තමයි මේ පින්කම් සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසම් දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවියන්ට, ලෝකපාලක සත්පුරුෂ දේව සියලු දේව බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේ සුරකින සියලු දේව බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පින අද දවසේ මේ ධර්ම දාණයට සම්බන්ධ වුණු සියලු දෙනා නමින් මිය පරලෝකීය අයිඑම් රන්බණ්ඩා ස්වාමි පුරුෂයාට, අයිඑම් රංහාමි මාමණ්ඩියට, ඩබ්ලිව් පුංචිමැණිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මහව පයිලිගම විසූ එච්.එම්. පියසේන අයියාට, ටිකිරිමැණිකා අක්කාට මේ පින් අනුමෝදන් වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් වන උදාාර පින මහා පොල් කටුවාවත්ත පදිංචි ආර්.එම්. කිරිමැණිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් වන උදාාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත්, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේ තුතුම් සදහම් දේශනේ පවත්වන්නට යෙදුණු
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පින් අනුමෝදන් කරමු. මහා සංඝරත්නය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අද සම්බුදු සිතක අසිරිය සදහම් දේශනා මාලාවේ අද දවසේ උතුම් සදහම් දේශන වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරුවේ මහව පොල්කටුවාවත්ත පදිංචි පින්වත් ආර්.එම්. කිරිමැණිකා මේනියන් විසින් අද විකාශන අනුග්‍රහය දරුවේ. ඉතින් ඔබටත් පුළුවන් සම්බුදු සිතක අසිරිය උතුම් දහම් පිළිසඳර වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරන්න. විමසන්න 071 232 88 87 දුරකථන අංකයට ඉදිරි දවසක් වෙන් කරගන්න. විමසන්න 071 232 88 87 දුරකථන අංකයට. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.